ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේ සියලු දෙනාම සාදු නද නංවා নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. අද මෙම උතුම් සදහම් දේශනාව වෙනුවෙන් සදැහැති දායකත්වයේ ගනිමින් කටයුතු කරනු ලබන්නේ රත්නපුර කුරුවිට හිග්ගස්හේන පදිංචි සෝමා සමරතුංග මෑණියන් ප්‍රදාන එම පවුලේ දායක පිරිස විසින් ගෞරවනීය දේශකයන්න් වහන්සේට নমස්කාර පූර්වකව ආරාධනා කර සිටිනවා මෙතෙන් පටන් උතුම් වූ සදහම් දේශනාව පවත්වන්නට අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्ग मुक्खदं धम्मස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සංබුද්දස්ස චත්තාරෝ මේ ගහපති ධම්මා ඉට්ඨා කන්තා මනාපා දුල්ලභා ලෝකස්මින් තීති පූජනීය මහා සංඝරුවනගෙන් අවසරයි සම්බුදු අමා මිහිරෙන් සැනසුම ලබන තවදුරටත් ඒ අමා සැනසුම් සුවය සෝභාමත් කරන්නට උතුම් සම්බුදු මගෙහි ගමන් කරන මාගේ සද්ධර්ම ශ්‍රාවක සදහෙති කාරුණික පින්වතුනි පින්වතියනි අද දවසේ මේ බෞද්ධයා රූපවාහිනී මාධ්‍ය ජාලය මගින් විසුරුවා හරින් ලබන මෙම සදහම් දේශනය ලංකා වාසී ලෝක වාසී හැම කෙනෙකුටම මේ සද්ධර්ම ශ්‍රවණය කරන්නට පුළුවන්කම ලැබෙන ආකාරයට අද මේ හැම කෙනෙක්ම විශේෂයෙන්ම බෞද්ධයා රූපවාහිනී මාධ්‍ය මගින් අද මේ උතුම් සදහම් දේශනය විකාශනය කරනු ලබනවා. විශේෂයෙන්ම මේ වෙලාවේදී අප ප්‍රථමයෙන්ම සිහිපත් කරනවා අද මේ උතුම් සදහම් දේශනයෙහි දායකත්වය ගෙන කටයුතු කරනු ලබන්නේ අපේ රත්නපුර කුරුවිට හිග්ගස්සේන පදිංචි අපේ සෝමා සමරතුංග පින්වන්ත මෞතුමිය අද මේ උතුම් සදහම් දේශනෙහි දායකත්වය ගෙන කටයුතු කරන්නේ ඒ පින්වන්ත මෞතුමිය නමින් මිය පරලොව යාමට යෙදුණු ඒ ස්වාමි පුතණුවන් පොලිස් සැරයෙන් H.W. සමරතුංග ඒ පියතුමන් සිහිපත් කරලා වර්ෂ 5ක් ගතවන අවස්ථාවෙහිදී ඒ පියතුමන්ට පුණ්‍යානුමෝදනා කිරීමේ උතුම් චේතනාවන් පෙරදැඩි කරගෙන ඒ වගේම සෝමා සමරතුංග මෞතුමියගේ ඒ මියගිය පියාණන්ගේ දෙපරපුරේම මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත්
ප්‍රධාන අරමුණු බවට පත් කරගෙන අද දවසේදී මේ උතුම් සද්ධර්ම දේශනාවෙහි දායකත්වයේ ගැන කටයුතු කරනු ලබනවා. මේ වෙලාවේදී හැමදෙනාම බොහොම ශ්‍රද්ධාවෙන් යුතුව සුළු වේලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වන අවස්ථාව. පින්වතුනි, ධර්ම ශ්‍රවණය කරනකොට අපි ළඟ යහපත් වූ ගුණාංග තිබිය යුතු වෙනවා. ධර්ම ශ්‍රවණය කිරීම සඳහා පින්වතුනි ප්‍රථමයෙන්ම කැමැත්තක් තිබිය යුතුයි. ඒකට අපි කියනවා ඡන්දය කියලා. බණ අහන්න කැමැත්තක් නැත්තම් පින්වතුනි ඒ සඳහා හිත යොදවන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා නිරන්තරවම තුනුරුවන් කෙරෙහි ප්‍රසාදය, තුනුරුවන් කෙරෙහි ගෞරවය තමන්ගේ හදගබ තුළ ඇති කරගත යුතුව තිබෙනවා. තුනුරුවන්ට ගරු කරනකොට ධර්මය අහන්න තමන්ගේ සිත් සතන් යොමු කරන්නට තමන්ට හිතෙනවා. ඡන්දය කියලා කියන්නේ බණ අහන්න තියෙන කැමැත්ත. කැමැත්ත තිබ්බට පමණක් මදි. ඒ සඳහා හිත යොදවන්නට ඕන. ඒකට අපි කියනවා චිත්ත. ධර්මය ශ්‍රවණය කරන්නට නිකං හිත යොදවන්නට බෑ. ඒ හිත යෙදවිය යුත්තේ වීර්යෙන් යුක්තවයි. ඒකට අපි කියනවා විරිය. ඒ වගේමයි ධර්ම ශ්‍රවණය කරන කෙනෙක් විමර්ශා විමසමින් ඇසීම. ඔය කියන කරුණු කාරණා සිත්ති තබාගෙන ධර්ම ශ්‍රවණය කරන කෙනෙක් ධර්ම ශ්‍රවණය කළ යුතු වෙනවා. අපි අහලා තියෙනවා සුනාත ධාරේත චරාත ධම්මේ. බණ අහන්න ඕන, හිතේ ධාරණය කරගන්න ඕන. ඒ වගේමයි තමන් ගත කරන ජීවිත සාර්ථකත්වයට ඒ ධර්මය උපයෝගී කරගන්නට ඕන. එහෙමනම් හැම කෙනෙක්ම තුනුරුවන් කෙරෙහි පැහැදීම ප්‍රසාදය තමන්ගේ හදගබ තුළ ඇති කරගෙන මේ උතුම් සද්ධර්ම දේශනයට සවන් යොමු කරමු. අද මේ සදහම් දේශනයෙහි මා මාතෘකාව විදිහට පින්වතුනි තෝරගත්තේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණු වැදගත් වූ සූත්‍ර ධර්මයක්. චත්තාරෝ මේ ගහපති ධම්මා ඉට්ඨා කන්තා මනාපා දුල්ලභා ලෝකස්මින්ති. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය දේශනා කරන්නට යෙදුනේ. පින්වතුනි, අනාථ පිණ්ඩික සිටුවරයා අරමුණු කරගෙන බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය දේශනා කළේ. අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයට අදාළ පත්තකම්ම වග්ගයේ එන පත්තකම්ම සූත්‍ර දේශනයයි අද මේ සදහම් දේශනය සඳහා මා මාතෘකා වශයෙන් තබා ගත්තේ. බුදුරජාණන් වහන්සේ අනාථ පිණ්ඩික සිටුවරයාට පින්වතුනි දේශනා කළා ගිහියෙක් විදිහට සාර්ථක ජීවිතයක් ගත කිරීමට
අවශ්‍ය කරන කරුණු. පිංගතුනි චතුක්ක නිපාතේ තියෙන සෑම සූත්‍ර දේශනයකම අඩංගු වෙන්නේ කරුණු හතරයි. බුදුරජාණන් වහන්සේ මේ පත්තකම්ම සූත්‍රය තුලිනුත් අනේපිඬු සිටුවරයාට දේශනා කළා කාරණා හතරක් ගිහියෙක් විදිහට සාර්ථක ජීවිතයක් ගත කරන්නට අවශ්‍ය කරන කරුණු විදිහට. පිංගතුනි ඉට්ඨා කන්තා මනාපා දුර්ලභා ඉට්ඨා ඉෂ්ඨ වූ කන්තා කාන්ත වූ මනාපා මනාප වූ දුර්ලභා දුර්ලභ වූ කරුණු හතරක් බුදුරජාණන් වහන්සේ අනේපිඬු සිටුවරයාට දේශනා කළා. පිංගතුනි අපි බලමු මොනවද මේ කරුණු. බුදුරජාණන් වහන්සේ අනාථපිණ්ඩික සිටුවරයාට මුලින්ම දේශනා කරපු කාරණය පිංගතුනි දෙහැමිව ධනය ඉපයීම. දෙහැමිව ධනය ඉපයීම. අනේපිඬු සිටුවරයාට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඔබ ධනය උපයනවා නම් දෙහැමිව ධනය උපයාගත යුතුයි. අපේ සමාජයේ ගත්තහම පින්වතුනි මිනිස්සු නොයෙකුත් අකටයුතුකම් වලින් ධනය හොයනවා. මත්ද්‍රව්‍ය විකුණලා සල්ලි හම්බ කරනවා. ඒ වගේමයි මංකොල්ල කාලා සල්ලි හම්බ කරනවා. ඒ වගේමයි සමාජයේ දුසිරිත් අශෝභන ක්‍රියාවන් සිද්ධ කරලා සමහර මිනිස්සු මුදල් උපයනවා. ඒ ධනයට පින්වතුනි අපිට කියන්න බෑ දෙහැමිව උපයාගත් ධනය කියලා. ඔබ දන්නවා දානයක් වුණත් දෙනකොට දෙන්න කියන්නේ දෙහැමිව උපයාගත් ධනයකින්. ධාර්මිකව හම්බ කරගත්ත ධනයකින් තමයි දානය වුණත් දෙන්න කියලා තියෙන්නේ. එහෙමනම් පින්වතුනි අපේ සමාජයේ මිනිස්සු නොයෙකුත් නරක ක්‍රියාවන් කරලා ධනය හම්බ කරනවා. ඒක බුදුරජාණන් වහන්සේ පින්වතුනි ප්‍රතික්ෂේප කරනවා. අපේ ජීවිතේ අපි කරන කියන සෑම කටයුත්තක්ම දෙහැමිව අපි සිද්ධ කරන්නට ඕන. සමහර විට අපි සමහර අය ඉන්නවා නොයෙකුත් ව්‍යාපාර කටයුතු කරනවා. බොහෝමයක් දේවල් අධාර්මිකව සිද්ධ කරනවා. නරක විදිහට නොකළ යුතු විදිහට සිද්ධ කරනවා. ඒවැ විපාක සමහර වෙලාවට ඒ පුද්ගලයාටම පින්වතුනි භුක්ති විඳින්න සිද්ධ වෙනවා. දැන් අපේ රටේ ගත්තොත් ගොඩාක් වෙලාවට වැඩ කටයුතු කරනකොට අපිට පේනවා මිනිස්සු අධාර්මිකව කොච්චර ධනය හම්බ කරනවද කියලා. මිල මුදල් අධාර්මිකව හම්බ කරනවද කියලා. සමහර ආයතනවලට ගියත් පුද්ගලික ආයතන තියෙනවා රාජ්‍ය ආයතන වෙනවා තියෙනවා.
ඒ බොහෝ තැන්වල අපි දකිනවා ධාර්මිකව ධනය උපයන මිනිස්සු වගේම අධාර්මිකව ධනය උපයන මිනිස්සු පින්වතුනි අනන්ත ප්‍රමාණ අපිට දකින්න ලැබෙනවා. ඒ නිසා දැන් විදේශ රටක් ගත්තොත් එහෙම විදේශ රටවල් වල නීතියෙන් මිනිස්සු ධාර්මික වෙලා තියෙනවා. සමහර විදේශ රටවල් වල මිනිස්සු නීතිය නිසා දෙහැමි වෙලා තියෙනවා. දැන් සමහර විදේශ රටක යුරෝපීය රටවල් වල ගත්තහම හෝටලයක් කඩයක් කරන මිනිස්සෙක් ගත්තහම ඒ කෙනා ඒ කටයුතු කරගෙන යනකොට පිරිසුදුකම ඊළඟට සාමාන්‍යයෙන් නිලමැස්සෙක් හරි හිටියොත් දැඩි නීති තියෙනවා. අපේ රටෙත් යම් තැන් තියෙනවා. ඒ නීතිත් එක්ක මිනිස්සු හික්මිලා තියෙනවා. ඒ නිසා බුදුදහමෙත් ධාර්මික වෙලා තියෙනවා. බොහෝ තැන්වල බුදුරජාණන් වහන්සේගේ දේශනාවල අපේ බුදුහාමුදුරුවෝ පෙන්වලා දීලා තිබෙන්නේ ධාර්මිකව කටයුතු කරන්නට කියලා. දැන් බුදුදහමේ සඳහන් වන බුදුහාමුදුරුවන්ගේ තියෙනවා නීති රීති. හාමුදුරුවරුන්ට පනවපු ශික්ෂාපද තියෙනවා. භික්ෂූන් උපසපන් භික්ෂූන් වහන්සේලාට 227ක් ශික්ෂාපද. භික්ෂුණීන් වහන්සේලාට 311ක් ශික්ෂාපද ප්‍රාතිමෝක්ෂය තියෙනවා. ඒවෙන් පින්වතුනි ඇති කරලා තියෙන්නේ මොකද්ද? ඒ ශික්ෂාපද තුලනොත් ඇති කරලා තියෙන්නේ ශික්ෂණයක් ඇති කරන එක. යහ පැවැත්ම වෙනුවෙන් ශික්ෂණයක් ඇති කරන එක. එහෙමනම් අපි සමාජයේ සෑම කටයුත්තක්ම සිද්ධ කරනකොට පින්වතුනි අවශ්‍ය කරන දෙයක් තමයි ශික්ෂණය හැදියාව අපි තුල ඇති කරගෙන ධාර්මිකව කරන කටයුතු සිද්ධ කරන්නට ඕන. බුදුරජාණන් වහන්සේගේ බොහෝ දේශනා තුල පින්වතුනි මේ ධාර්මිකත්වය පිළිබඳව බුදුහාමුදුරුවෝ දේශනා කරලා තිබෙනවා. නොකල යුතු වෙලහෙළඳාම් පිළිබඳව නොකල යුතු රැකී රක්ෂා පිළිබඳව බුදුදහමේ බොහෝ තැන්වල පින්වතුනි සඳහන් වෙලා තියෙනවා. ඒ නිසා දැන් මිනිස්සු නොයෙකුත් රැකියාවන් කරනවා. නොයෙක් විදිහේ රැකියාවන් කරනවා. ඒ සමහර රැකියාවන් තිබෙනවා. එයින් තව කෙනෙකුට විපතක් කරදරයක් අනර්ථයක් සිද්ධ වන රැකියාවන්. ඒවා බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. පින්වතුනි ඔබ මෙහෙම අහලා ඇති සමහර විට මේ ගාථාව න පුත්ත මිච්ඡේ න ධනං න රට්ඨං න ඉච්ඡේය ධම්මේන සමිද්ධිමත්තනෝ. පින්වතුනි අධාර්මිකව ප්‍රාර්ථනා කරන්නට එපා කියනවා. න පුත්ත පුතෙක් මිච්ඡේ න ධනං අධාර්මිකව ප්‍රාර්ථනා කරන්න එපාලු ධනය. න රට්ටං අධාර්මිකව ප්‍රාර්ථනා කරන්නට එපාලු රටක්. ඒ නිසා බලන්න පුතෙක් අම්ම කෙනෙක් දරුවෙක්ව ප්‍රාර්ථනා කරන්නේ හොඳ ගුණ යහපත් අවංක ගති ගුණ වලින් පිරිපුන් හොඳ දරුවෙක්. යහපත් ගුණගරුක දරුවෙක් ප්‍රාර්ථනා කරන්නේ. ඒ නිසා තමයි පුංචි කාලේ ඉඳලා දරුවට හොඳ නරක කියලා දෙන්නේ. ගුණ යහපත්කම් දරුවට කියලා දෙන්නේ. ඒ නිසා දරුවෙක් අම්මට තාත්තට හරිම වටිනවා.
පුත්තා වත්තු මනුස්සානං අම්මට තාත්තට තියෙන ලොකුම වස්තුවලු පින්වතුනි දරුවෝ. ඒ නිසා අම්මා තාත්තා හැම වෙලාවකම ප්‍රාර්ථනා කරන දෙයක් තමයි ධාර්මික දරුවෙක්. යහපත් ගතිගුණ වලින් පිරිපුන් දරුවෝ අම්මා තාත්තා බලාපොරොත්තු වෙනවා. සමගි සම්පන්න දරුවෝ, අර්ථවත් දරුවෝ අම්මා තාත්තා බලාපොරොත්තු වෙන්නේ. අධාර්මිකව එහෙමනම් දරුවෙක් ප්‍රාර්ථනා කරන්න එපා කිව්වා. ඒ වගේමයි අධාර්මිකව ප්‍රාර්ථනා කරන්න එපා කිව්වා පින්වතුනි ධනය. අධහැමිව ධනය ප්‍රාර්ථනා කරන්න එපා කිව්වා. බුදුදහමේ පෙන්වලා දෙනවා නොකල යුතු රැකී ආරක්ෂා. වහල් වෙළඳාම බුදුදහමේ ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ. අවි ආයුධ වෙළඳාම, මස් මාංශ වෙළඳාම, ඊළඟට මත්ද්‍රව්‍ය වෙළඳාම සහ වසවිස වෙළඳාම කියන වෙළඳාම් පින්වතුනි බුදුදහමේ ප්‍රතික්ෂේප කරලා තිබෙන්නේ. ඒ නිසා එවන් දේවල් යම් කෙනෙක් කරනවා නම් එයින් ඒ පුද්ගලයාටත් සමාජයටත් අනර්ථයක් මිස යහපතක් නොවන බව බුදුදහමේ පෙන්වලා දීලා තියෙනවා. බුදුහාඳුරුව මේ සූත්‍ර දේශනය තුලින් පැහැදිලි කරනවා නොකල යුතු දේවල් නොකල යුතුයි. අද වර්තමාන සමාජයේ අපිට පේනවා මිනිස්සු පින්වතුනි කොයි තරම් විදිහට නොකල යුතු දේවල් කරනවද? අපේ සමාජයේ පේනවා මත්ද්‍රව්‍ය වෙළඳාම. මත්ද්‍රව්‍ය වෙළඳාම නිසා සමාජයේ කොයි තරම් දුසිරිත් වැඩි වෙලාද? මිනිස්සුන්ට තමන්ගේ මනුස්සකම් හදවත් තුලින් ඈත් වෙලා ගිහිල්ලා මත්ද්‍රව්‍ය භාවිතය නිසා යහපත් ක්‍රියාවක් කරන්න සිතක් පෙළඹෙන්නේ. ඒ නිසා ඒ වගේමයි සමාජයේ තියෙන නොකල යුතු වෙළඳාම් බොහොමයක්. ඒ අතරත අපේ සමාජයේ තියෙන තවත් වෙළඳාමක් තමයි වසවිස වෙළඳාම. වසවිස වෙළඳාමත් එක්ක පින්වතුනි කොයි තරම් මිනිස්සුන්ට ලෙඩ රෝග හැදිලා තියෙනවද? දැන් අද බලන්න අපි පළතුරක් ගත්තොත් ඒ පළතුරු බොහොමයක් වසවිස. ඊළඟට බොහෝමයක් අපි ආහාරයට ගන්න දේවල් පින්වතුනි වසවිස. ඒ නිසා ඒ වසවිස තව කෙනෙකුට යම් කෙනෙක් දෙනවා කියලා කියන්නේ ඒකත් විශාල පාප කර්මයක්. කනබන කෑම බීම විශාල ප්‍රමාණයක් පින්වතුනි තියෙන්නේ වසවිස. බෙහෙත් නොගහන එළවලුවක් පළතුරක් වෙනත් දෙයක් අපි ආහාරයට ගන්න දෙයක් නැති තරම්. දැන් බලන්න මිනිස්සු වපුරන වෙලාවේ ඉඳලා ගොයන් ටිකට මුල ඉඳලාම බෙහෙත් ගහනවා. ඊළඟට අස්වන්න නෙලාගෙන ඉවර වෙලා හිටන් ඒවා හාල් බවට පත් කරගෙන හාල් වලටත් ඩයි කලවම් කරනවා. ඒ වගේමයි කනබොන අනෙක් පළතුරු. පහුගිය දවස්වල මාධ්‍යයෙන් දකින්න ඇති එක්තරා කෙනෙක් ඒ වසවිස නිසා වෙළඳාම් කරන කෙනෙක් එයාගේ අත් දෙකම වන වෙලා බෙහෙත් ගණ්ඩ රෝහලට යනවා. තර බලනවා මොකක්ද මේ අත් දෙක වනවෙන්ඩ හේතුව මොකක් කරලද මේ එයා කරන්නේ කොස් විකුණන එක.
අපි කියනවා බෙහෙත් නැතුව කණ්ඩ තියෙන දෙයක් විදිහට නිතරම කියන දෙයක් කොස්. මෙයා පිංගතුනි රැකියා විදිහට අර කොස්මදුළු ගලවලා වතුරට දානවා මොනවත් එක්කද හාපික් එක්ක. ඒ හාපික් වතුරට දිය කරලා හිටන් ඒවට මේ කොස්මදුළු දාලා ගන්නවා. ඒකෙන් අත වන වෙලා. එවැනි දේවල් කරනකොට බොහෝ විට පින්වතුනි දිට්ඨ ධම්ම වේදනීයව සමහර විට ඒ කර්ම විපාක දෙන අවස්ථා තියෙනවා. අපි නරක දෙයක් කළොත් ඒ නරක දෙයට පින්වතුනි අනුරූප විපාකයක් ලැබෙනවා. නරක දෙයක් කළොත් ඒක විපාකය චක්ඛංව වහතෝ පදං ගුණා පස්සෙන් එන කරත්තරෝදි වගේ ඇවිදිල්ලා නරක අපිට විපාක දෙනවා. අපි හොඳ දෙයක් කළොත් හොඳ දේ අපිට විපාක දෙනවා. ඡායාව අනපායිනේ. ගුණා පස්සෙන් එන්නේ කරත්තරෝදේ ඒ වගේ නරක විපාක දෙනවා. ඡායාව අනපායිනේ. තමන් පස්සෙන් එන සෙවණැල්ල වගේ ඇවිදිල්ලා කරන හොඳ තමන්ට විපාක දෙනවා. ඒ නිසා සමාජයේ ජීවත් වෙලා ඉන්න අපි තේරුම් ගත යුතු දෙයක් තමයි පින්වතුනි ප්‍රධානවම අර්ථවත් මනුස්ස ජීවිතයක් ගත කරන කෙනා හොඳ නරක පිළිබඳව හොඳ අවබෝධයක් ඇති කර ගන්න ඕන. ඒ නිසා මා මේ දේශනා කළේ නොකල යුතු දේවල්. නොකල යුතු වෙලහෙළඳාම්. ඊළඟ කාරණය පින්වතුනි ප්‍රාර්ථනා කරන්නට එපා කිව්වා. අධාර්මික පුතෙක් අධාර්මිකව උපයන ධනය ඊළඟට අධාර්මික රාජ්‍යයක් ප්‍රාර්ථනා කරන්නට එපා කිව්වා. ඒ නිසා රාජ්‍ය දැහැමිව තියෙන්නට ඕන. දැහැමි රාජ්‍යයක් තුල තිබිය යුතුයි පින්වතුනි ආර්ථික දියුණුව. දැහැමි රාජ්‍යයක ආර්ථික දියුණුවක් තියෙන්න ඕන. දැහැමි රාජ්‍යයක් තුල ආධ්‍යාත්මික සංවර්ධනයක් තියෙන්න ඕන. දැහැමි රාජ්‍යයක් තුල සෞඛ්‍ය පහසුකම් තියෙන්න ඕන. ඔන්න ඔය කාරණා තුන තියෙනවා නම් එය දැහැමි රාජ්‍යයක් කියලා උගන්වනවා. එතකොට ආර්ථික වශයෙන් දියුණු වෙන්න ඕන. ආර්ථික වශයෙන් දියුණුව කියලා කියන්නේ මිනිස්සු කරන රැකී රක්ෂා ඒවා නව රැකියාවන් ආදිය. ඒ වගේමයි ආර්ථික වශයෙන් පින්වතුනි දියුණුවක් රට තුල තියෙනවා වගේම ආධ්‍යාත්මික දියුණුවක් මිනිස්සු තුල තියෙන්න ඕන. ආධ්‍යාත්මික දියුණුව කියලා කියන්නේ මිනිස්සු ළඟ තියෙන ගුණධර්ම. මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව ආදී යහ ගුණධර්ම. ඒ වගේමයි ආධ්‍යාත්මික ගුණධර්ම වලින් පිරිපුන් මිනිස්සු ඉන්නකොට ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, තණ්හාව, මානය, පලිගැනීම ආදී දුර්ගුණ තියෙන මිනිස්සු ගොඩක් සමාජයේ අඩු වෙනවා. නිරන්තරවම මෛත්‍රියෙන් යුක්තව කටයුතු කරන මිනිස්සු ඉන්නකොට ඒ වගේමයි කරුණාවෙන් බරිත මිනිස්සු ඉන්නකොට මුදිතාවෙන් උපේක්ෂාවෙන් යුක්ත මිනිස්සු ඉන්නකොට ඒ රාජ්‍ය පින්වතුනි දැහැමි වෙනවා. ඒ නිසා ආධ්‍යාත්මික සංවර්ධනයක් දැහැමි රාජ්‍යයක් තුල තිබිය යුතුයි. ඒ වගේමයි පින්වතුනි සෞඛ්‍ය පහසුකම්. සෞඛ්‍ය පහසුකම් තිබිය යුතුයි දැහැමි රාජ්‍යයක් තුල. සෞඛ්‍ය පහසුකම් කියලා කියන්නේ මිනිසුන්ට අවශ්‍ය කරන බේත් හේත් අවශ්‍ය විදිහට තිබිය යුතුයි. ඔය කියන කාරණා පින්වතුනි මා සිහිපත් කළේ.
ඉට්ඨා කන්තා මනාපා දුර්ලභා ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ දුර්ලභ වූ කාරණාවලින් පළමුවෙනි එක තමයි මොකක්ද එහෙනම් ධාර්මිකව උපයා ගන්න ධනය. දැහැමිව හරි හම්බ කරගන්න ධනය මිනිස්සෙකුට තියෙන්න ඕන. ඒ වගේමයි පින්වතුනි ගිහියෙකු හැටියට සාර්ථක ජීවිතයක් ගත කිරීමට බුදුරජාණන් වහන්සේ පත්ත කම්ම සූත්‍රයේදී අනේපිඩු සිටුවරයාට දේශනා කරන ලද දෙවන කාරණය පරිවාර සම්පත්තිය. පරිවාර සම්පත්තිය කියලා කියන්නේ පින්වතුනි පිරිවර සම්පත්තිය. පිරිවර සම්පත්තිය හොඳ විදිහට ගුණ යහපත්කමින් යුක්ත අර්ථවත් තුනුරුවන්ට ලැබි පිරිස පින්වතුනි යහපත් මිනිස්සෙකුට ඒ පිරිස ඉන්න ඕන යහපත් මිනිස්සු තුනුරුවන්ට ලැබි මිනිස්සු. පරිවාර සම්පත්තිය කියන එක පින්වතුනි මිනිස්සෙකුට තියෙන හොඳ සම්පතක්. දැන් සාමාන්‍යයෙන් නිවසක් ගත්තහම සමහර නිවෙස්වල සමහර අය ඉන්නවා කවුරුවත්ම නැහැ. ඒ ප්‍රධානවම සමහර වෙලාවට සහෝදර සහෝදරියෝ ඉන්නවා. ඒ වගේම දෙමව්පියෝ ඉන්නවා. වෙනත් ආශ්‍රය නිස්රේ කරන අය ඉන්නවා. සමහර අය ඉන්නවා කවුරුවත්ම නැහැ. ඇයි ඒ සමාජය තුල අපි ජීවත් වෙනකොට අවශ්‍ය කරන දෙයක් තමයි මාර මුලින් සිහිපත් කරපු කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව තමයි අපි තව කෙනෙක් දිහා බලන්න ඕන. තව කෙනෙක් එක්ක කතා බහ කරන්න ඕන. ඊර්ෂ්‍යාවෙන් ක්‍රෝධයෙන් වෛරයෙන් කටයුතු කරනකොට තමන්ට කවුරුවත් නැති වෙනවා. ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය හදවතින් තුරන් කරගෙන අර්ථවත් මිනිස්සෙක් විදිහට කටයුතු කරනකොට ಗುಣධර්ම ප්‍රගුණ කරගෙන යාට හැමෝම කැමතියි. ඒ නිසා මෛත්‍රී සහගතව අපි හැම කෙනෙක් ගැනම හිතන්න ඕන. මෛත්‍රී සිතවිලි අපි තුල ඇති කර ගන්නට ඕන. මෛත්‍රී සිතවිල්ලෙන් යුක්තව අපි අනික් අයව ආශ්‍රය නිස්රේ කරන්න ඕන. ඒ වගේමයි පින්වතුනි හිතන්නට ඕන පිරිවර සම්පත්තිය මිනිස්සෙක් ලබන ලොකු භාග්‍යයක්. ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා. එතකොට බුදුරජාණන් වහන්සේටත් විශාල ශ්‍රාවක පිරිසක් හිටියා. ඒ බුදුරජාණන් වහන්සේගේ සත්‍යවාදී ධර්මය පිළිගත් විශාල පිරිසක් එදත් හිටිය අදත් ඉන්නවා. ඒ මොකද බුදුහාමුදුරුවෝ සත්‍යවාදී කෙනෙක්. බුදුහාමුදුරුවන්ට පිරිවර හිටිය බුදුහාමුදුරුව ඇත්ත ඇති සැටියෙන් දැක්කා. යථාවාදී තථාකාරී මගේ බුදුරජාණන් වහන්සේ කියන දේ කරන දේ කියන කෙනෙක් විදිහට මේ ලෝකයාට දම් දෙසුවා. ඒ නිසා ලෝකේ නොමගට ගිය මිනිස්සුන්ට සුමගට එන්න බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කළා. ඒ වගේමයි විශාල පිරිසක් මේ සසරෙන් එතර කෙරෙව්වා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරවන්නට බුදුහාමුදුරුවෝ ධර්මය දේශනා කළා. ඒ නිසා පින්වතුනි විශාල ශ්‍රාවක පිරිසක් බුදුහාමුදුරුවන්ට හිටියා. අපිට උනත් මිනිස්සු ඉන්නවා පිරිස ඉන්නවා පරිවාර සම්පත්තිය ඉන්නවා අපි තුල ಗುಣධර්ම ප්‍රගුණ කර ගන්නකොට යහපත් වූ ಗುಣධර්ම ප්‍රගුණ කර ගන්නකොට
පිරිස් බලේ ඉන්නවා. හැබැයි සමහර අය ඉන්නවා පිරිස් බලය හදාගෙන තියෙනවා මොකෙන්ද? සමහර විට මැර ක්‍රියාවන් කරලා නරක දේවල් කරලා සමහර වෙලාවට පිරිස හදා ගන්නවා. හැබැයි ඒ පිරිසත් එකතු වෙන්නේ පිරිස විදියට හොඳ දේ කරන්න නෙමෙයි නරක දෙයට. යහපත් දෙයට නෙමෙයි. හොඳ කෙනෙක් ළඟට අර්ථවත් කෙනෙක් ළඟට මෛත්‍රී සහගත පුද්ගලයෙක් ළඟට කරුණා බරිත පුද්ගලයෙක් ළඟට තව කෙනෙක් එකතු වෙන්නේ ඒ විදිහම කෙනෙක්. අසත්පුරුෂ ක්‍රියාවන් කරන පවිටු ක්‍රියාවන් කරන දුස්චරිත ක්‍රියාවන් කරන සමාජයේ පහත්තයි සම්මත ක්‍රියාවන් කරන මිනිස්සෙක් ළඟට එකතු වෙන්නේ ඒ විදිහම පුද්ගලයෙක්. ඒ නිසා පින්වතුනි හොඳ කොළොත් අපිට හොඳ විපාක ලැබෙනවා. නරක කොළොත් අපිට නරක විපාක ලැබෙනවා වගේ හොඳ කරනවා නම් අපි ඇසුරටපත් වෙන්නේ අපිත් එක්ක ඉන්න පිරිස හොඳ ගුණ යහපත් පිරිස. නරක කරන කෙනාට එකතු වන පිරිස පින්වතුනි නරක ක්‍රියාවන් කරන අය, දුසිරිත් වලට ඇබ්බැහි වෙච්ච අය, පස්පව් දස අකුසල් වලට ඇබ්බැහි වෙච්ච අය. එහෙමනම් පින්වතුනි ප්‍රධානම දෙයක් තමයි ජීවත් වෙලා ඉන්නකොට හිතිය යුතු කාරණයක් අපි ගාව තව කෙනෙකුට අපි ඊර්ෂ්‍යා කරන්න හොඳ නැහැ. සමහර වෙලාවට ඊර්ෂ්‍යාවත් එක්ක කවුරුවත් නැති වෙලා තියෙනවා. සමහර සහෝදර සහෝදරියෝ ඉන්නවා. සමහර සහෝදර සහෝදරියෝ ඊර්ෂ්‍යාවන්තයි. සමහර සහෝදර සහෝදරියෝ වෛර සහගතයි. ඒ නිසා ද්වේෂය වෛරය කියන එක අපි ගාව අපි තියාගන්න හොඳ නැහැ. හැමෝම එකමුතු වෙලා එකාවන්ව ඉඳගෙන කටයුතු කරන්න පුළුවන් ස්වභාවය පින්වතුනි අපි තුල ගොඩනගා ගන්න ඕන. මේ ජීවත් වෙලා ඉන්න අප හැම කෙනෙක්ම මේ ලෝකේ ජීවත් වෙන්නේ කෙටි කාල සීමාවයි. ඒ නිසා අර්ථවත් මිනිසෙක් විදිහට ගුණගරුක මිනිසෙක් විදිහට මානුෂීය ගුණධර්ම ජීවිතය තුළ ප්‍රගුණ කරගන්න. එහෙමනම් බුදුරජාණන් වහන්සේ අනේපිඩු සිටුවරයාට පත්තකම්ම සූත්‍රයේදී පින්වතුනි ගිහියෙක් හැටියට සාර්ථක ජීවිතයක් ගත කරන්නට අවශ්‍ය කරන තුන්වෙනි කාරණය විදිහට දේශනා කළා දීර්ඝායුෂ ලබන එක. දීර්ඝායුෂ ලබන එක. දීර්ඝායුෂ ලබන්නට නම් පින්වතුනි මොනවද කරන්න ඕන? ප්‍රාණඝාතයෙන් ඈත් වෙන්න ඕන. ප්‍රාණඝාතයෙන් තොරවන මිනිස්සයාට දීර්ඝායුෂ භුක්ති විඳින්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා පින්වතුනි සත්ව ඝාතනයෙන් සත්ව හිංසාවෙන් යම් කෙනෙක් ඈත් වෙනවා නම් එයාට දීර්ඝායුෂ භුක්ති විඳින්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා දීර්ඝායුෂ භුක්ති විඳින්න මෛත්‍රී සහගත සිතුවිලි ඇති කර ගන්න ඕන. දීර්ඝායුෂ භුක්ති විඳීම සඳහා පින්වතුනි මිනිස්සුන්ට ඇතිවන සිතුවිල්ලක් විසම ලෝභය. විසම ලෝභය කියලා කියන්නේ තමන්ගේ දෙයට ආසා නොකර අනුන්ගේ දෙයට ආසා කිරීම. ඒ නිසා විසභ ලෝභය නැති කරගන්න බොහෝ දෙනෙක් ඉන්නවා. තමන්ගේ දෙයට වැඩිය අනුන්ගේ දෙයට ආස කරනවා. එයින් අන්තිමට දුකක් වේදනාවක් විපත්තියක් පමණයි ඉතුරු වෙන්නේ. තමන්ට නිරන්තරවම දුකින් එන්න සිද්ධ වෙන්නේ. පශ්චාත්තාප වෙන්න සිද්ධ වෙනවා. විෂම ලෝභය නැති කරගන්න ඕන. එසේනම් පින්වතුනි දීර්ඝායුෂ ලබනවා වගේ සාර්ථක මනුස්ස ජීවිතයක් ගත කරන්නට දීර්ඝායුෂ පින්වතුනි භුක්ති විඳින්න ඕන. සාර්ථක මනුස්ස ජීවිතයක් ගත කරන මනුස්සයා දීර්ඝායුෂ භුක්ති විඳින්න ඕන. ඒ වගේමයි සාර්ථක මනුස්ස ජීවිතයක් ගත කරනකොට දැනගත යුතු අනෙක් කාරණය
මරණින් මතු මම සුගතියක උපදින්න ඕනි කියලා හිතන්න ඕන. මම දීර්ඝායුෂ භුක්ති විඳින්න ඕන. ඊළඟ කාරණය හතරවෙනි එක මම මරණින් මතු සුගතියක උපදින්න ඕන. මරණින් මතු සුගතියක ඉපදීමට නම් පින්වතුනි අවශ්‍යයි මොනවද? චුතිසිත පිරිසුදු වෙන්න ඕන. චුතිසිත පිරිසුදු වීම සඳහා මොනවද කළ යුත්තේ? මෛත්‍රියෙන්, කරුණාවෙන්, මුදිතාවෙන්, උපේක්ෂාවෙන් යුතුව පින්දහම් කළ යුතුයි. කුසල කර්ම කළ යුතුයි. පින්දහම් කරන අතරේ ආධ්‍යාත්මික සංවර්ධනය වෙනුවෙන් කුසල කර්ම රැස් කරගත යුතුයි. ඒ නිසා හිතන්න හැම වෙලාවකම මම මගේ ජීවිතය ගත කරන ජීවිතය ඊටාම සාර්ථක මනුස්ස ජීවිතයක් මං ගත කරන්න ඕන. එසේනම් බුදුහාමුදුරුවෝ අනේ පිඬු සිටුවරයාට පත්තකම්ම සූත්‍රයෙන් පෙන්වලා දුන්නු මෙන්න මේ කාරණා හතර. ධාර්මිකව ධනය හම්බ කිරීම. ඒ වගේමයි පරිවාර සම්පත්තිය. ඒ වගේමයි දීර්ඝායුෂ ලබන එක. ඒ වගේමයි අනික් කාරණය මරණින් මතු සුගතියක ඉපදීම. මෙන්න මේ කාරණා හතර මිනිස්සෙක් විදිහට අපි නිරන්තරවම සිහි කළ යුතු කාරණා හතරක්. එහෙමනම් මේ සූත්‍රයේදී මිනිස්සෙක් විදිහට නිරන්තරවම සිහි කටයුතු කාරණා හතරක් විදිහට අනේ පිඬු සිටුවරයාට බුදුරජාණන් වහන්සේ මේ කාරණා හතර පෙන්වලා දුන්නා. එහෙමනම් අපේ ජීවිතය අර්ථවත් මිනිස්සෙක් විදිහට, ගුණගරුක මිනිස්සෙක් විදිහට අපේ සමාජය තුල අපි ජීවත් වෙන්නට හිතේ අදිෂ්ඨානය ඇති කරගන්නට යහපත් ගුණාංග, මානුෂීය ගුණාංග හැම පුද්ගලයෙක්ම හැම කෙනෙක්ම තමන්ගේ මනසේ වර්ධනය කරගන්නට, තමන්ගේ ජීවිතේ හැමදාම හිතන්න මගේ ජීවිතය තුල තියෙන අඩුපාඩුකම් මම මගහරව ගන්න ඕන. මගේ ජීවිතයේ තියෙන අඩුපාඩුකම් මම තේරුම් ගන්න ඕන. තේරුම් අරගෙන සාර්ථක මනුස්ස ජීවිතයක් ගත කරන්නට අවශ්‍ය කරන ගුණාංග ආකල්ප මගේ ජීවිතය තුල මා ප්‍රගුණ කරගත යුතුයි කියලා හිතේ අදිෂ්ඨානය ඇති කරගත යුතුව තිබෙනවා. එහෙමනම් ඔබට ඊටාම සරල සූත්‍ර දේශනයක් අංගුත්තර නිකායේ පිංගතුනි බුදුරජාණන් වහන්සේ චතුක්ක නිපාතේ පත්තකම්ම වග්ගයේ පත්තකම්ම සූත්‍රය අනේ පිඬු සිටුවරයාට දේශනා කළා. ඒ සූත්‍ර දේශනය අද දවසේදී ඔබ හැම කෙනෙක්ම ශ්‍රවණය කරන්නට යෙදුනේ. සාර්ථක මනුස්ස ජීවිතයක් ගත කරන්නට මේ දහම් කාරණා හැම කෙනෙක්ම තම තමන්ගේ ජීවිතයට සහ සම්බන්ධ කරගන්නට ධර්ම ශ්‍රවණය කිරීම තුළින් ජනිත කරගත්තා වූ සියලුම පුණ්‍ය ශක්තියින් හේතු කොටගෙන හැම දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා සිද්ධ කරමු. අද දවසේදී මේ උතුම් වූ සදහම් දේශනයෙහි දායකත්වයෙන් කටයුතු කරන්නේ රත්නපුර කුරුවිට හිග්ගස්සේන පදිංචි අපේ සෝමා සමරතුංග පින්වන්ත මව්තුමිය, විශේෂයෙන්ම මෙම උතුම් සදහම් දේශනයෙහි දායකත්වයෙන් කටයුතු කරන්නේ පින්වන්ත මව්තුමිය බලාපොරොත්තු වෙනවා මිය පරලොව යාමට යෙදුණු මීට වර්ෂ 5කට පමණ මත්තෙන් මිය ගිය පොලිස් සැරයෙන් H.W. සමරතුංග ඒ පින්වන්ත මව්තුමියගේ ස්වාමි පුතණුවන්ට පින් අනුමෝදන් කිරීමත්, ඒ වගේම දෙපාර්ශ්වයේම මිය පරලොව යාමට යෙදුණු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත්, ඒ වගේම අපගේ මාගේ මව්තුමියද කුරුවිට තෙප්පනාව ප්‍රදේශයේ ජීවත් වුණු මීට මාසයකට පමණ පෙර මියගිය
ඒ සෝමවතී මෞතුමියට පින් අනුමෝදන් කිරීම ඒ කරුණුත් එක්ක විශේෂයෙන්ම තවත් විශේෂ අරමුණු බවට පත්වෙනවා මේ පින්කමෙහි බෞද්ධයා මාධ්‍ය ජාලයේ සභාපති අපවත් වී වදාළ අති ගෞරවනීය දරණාගම කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේට පුණ්‍යානුමෝදනා සිදු කිරීම ඒ වගේම කුරුවිට වතුයාය ශ්‍රී අභිනවාරාම විහාරාධිපතිව වැඩවිසූ ගෞරවනීය අපගේ ගුරු දේවෝත්තම තෙප්පනාවේ කෝලිත ලොකු ස්වාමීන්ද්‍රයන් වහන්සේට පින් අනුමෝදන් කිරීම ආදී කරුණු කාරණාවන් අරමුණු බවට පත් කරගෙන අද දවසේදී මේ උතුම් සදහම් දේශනෙහි දායකත්වයෙන් කටයුතු කරනවා. ඒ වගේම විශේෂයෙන්ම අපේ සෝමා සමරතුංග මෞතුමියගේ දරුමුණු පුරන් හැම දිනාටම නිදුක් නිරෝගී සුව දිගාසිරි සම්පත් ප්‍රාර්ථනා කරමුනොත් අද දවසේදී මේ උතුම් සදහම් දේශනෙහි දායකත්වයෙන් කටයුතු කරනවා. එසේනම් අප හැම දෙනා නමින් ඒ නම් සඳහන් කළ ඥාතීන් ඇතුළු කොට ඇති හැම දෙනා නමින් මියගිය සියලු ඥාතීන්ට මේ සියලු පින් අත්පත් වේවා. මියගිය සියලු ඥාතීන් මේ පින් ලබාගෙන පතන බෝධියකින් සැනසෙත්වා කියන හැඟීම ඇති කරගෙන මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. අවසාන වශයෙන් මේ සිදු කරගත්තා වූ සියලුම පුණ්‍ය ශක්තියෙන් කරන කොටගෙන පින්වන්ත ඔබ අප සෑම සිළු දෙනාටම පරලොව හිතසුව පිණිස කෙලවර අමා නිවනින් සැනසෙන්නට මේ සියලු පුණ්‍ය ධර්මයන් පාරමිතා පිණිස පවතිවා. හැම දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා කියන අදහසින් සාදු කියලා ප්‍රාර්ථනා සිද්ධ කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. සාදු සාදු සාදු. සදහවතුනි මේ මුතුන් සදහම් දේශනාව පවත්වා වදාළ කුරුවිට බෝපත්ඇල්ල බෝපත් අසපුව විහාරාධිපති කුරුවිට කාහේන්ගම ශ්‍රී විද්‍යාලෝක පිරිවෙනේ නියෝජ්‍ය පරිවෙනාධිපති ශාස්ත්‍රපති පූජනීය තෙප්පනාවේ පියදස්සි ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේට තවත් চিරාත් කාලයක් මෙවැනි වූ ශාසනික කර්තව්‍යයන් සිදු කිරීමට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී චිරජීවනයේම ලැබේවායි සියලු දෙනාම සාදු නදනම්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. බෞද්ධ රූප වාහිනී රත්නපුර ප්‍රාදේශීය මධ්‍යස්ථානයෙන් සහභාගීත්වය ඇතිව පටිගත කරන්නට යෙදුණු බාහිර සජීවී පටිගත කිරීමේ සදහම් දේශනාව මෙලෙසින් නිමාවට පත්වෙනවා. පින්වත් ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.